समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सत्तिमे भिक्खवे बोज्जंगा भगवता सम्मदक्खाता भाविता भौलिकता अभिज्ञाय संबोधाय निब्बानाय संवत्तन्ति पूजनीय संगरुवनी नावशराई श्रद्धावंत पिंगवत्नी पिंगवती अनि दरुवनी මේ වෙසක් පෝය නිමිති කරගෙන පිළිවෙලින් පවත්වාගෙන එන සත්‍තිස් බෝධිපාර්ශික ධර්මදේශනා මාලාවේ අද තියෙන්නේ සප්ත බොජ්ජංගේ පළවෙනි ධර්මකාරණාව පිළිබඳව දේශනා කිරීමයි. අද පටන් සතියක්ම ඔය ඇත්තන්ට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ සත්‍තිස් බෝධිපාර්ශික ධර්මවල තියෙන සප්ත බොජ්ජංග. බෝධි අංග කියලායි කියන්නේ. බෝධි අංග කියන්නේ බෝධියට උපකාර කරන ධර්ම. දැන් බෝධි කියන්නේ මේ අපි වඳින බෝධීන් වහන්සේට නෙමෙයි. බෝධිය කියන්නේ බුද්ධියට. මේ ලෝකේ තියෙනවා බෝධි තුනක්. එකක් තමයි ලෞතුරා බුදු බව. දෙවෙනි එක තමයි පසේ බුදු බව. තුන්වෙනි එක තමයි රහත් බව. මේ තුනට තමයි කියන්නේ තුන්තරා බෝධිය කියලා. දැන් අපි ප්‍රාර්ථනා කරන්නේත් එමනේ. තුන්තරා බෝධියෙන් පතන බෝධියට පත්ව නිවන් දකින්න ලැබේවා. එක්ක බුදු වෙලා නිවන් දකින්නවා, නැත්නම් පසේ බුදු වෙලා නිවන් දකින්නවා, නැතිනම් රහතන් වහන්සේ නමක් වෙලා නිවන් දකින්න. එතකොට මෙන්න බුදු බව, පසේ බුදු බව, රහත් බව කියන මේ තුන්තරා බෝධියට උපකාර කරන ධර්ම තමයි බෝධි අංග කියලා කියන්නේ. බොජ්ජංග. බෝධි අංග. මේ බොජ්ජංග පිළිබඳ අපේ පිරිස දන්නවා. මොකද පිරුවානා පොත් වහන්සේ තුල බොජ්ජංග සූත්‍ර 3ක් තියෙනවා. පිරිත් පොතක් තියෙනවානේ පිරුවානා පොත් වහන්සේ අරගෙන බලන්න බොජ්ජංග කියලා පිරිත් 3ක් තියෙනවා. එකක් තමයි කාශ්‍යප කියන මහරහතන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දේශනා කරපු කස්සප බොජ්ජංග සූත්‍රය. ඊළඟට මොග්ගල්ලාන කියලා මුගලන් මහරහතන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දේශනා කරපු මොග්ගල්ලාන බොජ්ජංගය. තුන්වෙනි එක චුන්ද බොජ්ජංගය. චුන්ද කියන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා දේශනා කරපු බොජ්ජංග සූත්‍රය. එතකොට මේ බෝධි අංග කියන ධර්ම 7ක් තියෙනවා. ඒකයි කියන්නේ සප්ත බොජ්ජංග. සප්ත බොජ්ජංග කියන්නේ ඒකයි. බෝධියට උපකාර කරන ධර්මතා වශයෙන් කියන මේ බෝධි අංග 7ක් තියෙනවා. අද පටන් පිළිවෙලින් ඒ බොජ්ජංග ධර්ම පිළිබඳ ශ්‍රවණය කරන්න ලැබෙනවා. අද තියෙන්නේ මේ සප්ත බොජ්ජංග වලින් පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව තමයි සතිය. සති කියන්නේ සිහිය. මෙතන කියන්නේ නිකං සිහිය නෙමෙයි. නිවනට උපකාරී කරන මනා සිහියටයි මෙතන සතිය කියන්නේ. පින්වත්නි සෑම දෙයකටම අත්‍යවශ්‍ය දේ තමයි සතිය. සතිය නැති කෙනෙකුට දියුණු වෙන්න බෑ.
උට්ටානවතෝ සති මතෝ. වීර්යයත් එක්ක සීය තියෙන්න ඕන. නැත්තම් දියුණු වෙන්න බෑ. එදිනෙදා කටයුතු වලදීත් ප්‍රශ්නයක් මතුවෙනවා මේ සතිය නැත්තම්. දැන් දවසක් මම පන්සලට ගොඩ වෙනකොට උපාසිකා මාතාවක් මට බැනගෙන ගියා. ඉතින් මමත් බණකට ගිහිල්ලා එන ගමන් මං ඇහුවා ඇයි අම්මේ? අපි මේ පන්සලට වඳින්න එනවා අපේ බඩු මුට්ටු නැති වෙනවා කිව්වා. මං ඒවා දැන් මොනවද නැති උනේ? මගේ කණ්ණාඩි කුට්ටම නැහැ කිව්වා. ඉතින් කණ්ණාඩි කුට්ටම නළලේ තියෙනවා. ඔළුවේ දාගෙන තියෙන කණ්ණාඩි කුට්ටම. මං ඒවා අර තියෙන්නේ මොකද්ද කියලා hina වෙලා වැඳලා ගියා යාට. තියපු දේ තියපු තැන මතක නැති ගතිය. දැන් සමහරු පනාව ඔළුවේ තියාගෙන ගේ පුරා පනාව වෙනවා. සෙරෙප්පු දෙක තියපු තැන මතක නැහැ. හොඳට බලන්න. එතකොට සෑම දෙයකදීම මේ සිහිය තියෙන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සියලු ධර්ම එකතු කළාම මේ සියලුම ධර්මවලට අත්තිවාරම තමයි සතිය. සිහිය නැති කෙනෙකුට මේ මොකක්වත් කරන්න බෑ. අත්‍ය අවශ්‍යයි. එතකොට මේ සත්‍තිස් බෝධිපාර්ශික කියන මේ සියලුම ධර්මවලට මේ සතිය ඇතුළත් වෙලා තියෙනවා. පටන් ගන්නේ සතර සතිපට්ඨානය. එතනම කියනවනේ සතිපට්ඨාන. සතිපට්ඨානය. සිහියෙන් යුක්ත වෙන්න ඕන. මෙතන ප ဋ ාණය කියන එක පිළිබඳ කලින් ධර්ම දේශනාවේදී සාමින් වහන්සේ පැහැදිලි කරන්න ඇති. ප ဋ ාණය කියන්නේ දැන් අපි කියමුකෝ බෝලයක් අරගෙන අපි දානවා පල්ලමකට. පල්ලමකට බෝලයක් දැම්මම මොකද වෙන්නේ? පෙරලි 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 යනවා. එතකොට අපි යම්කිසි දෙයක් පල්ලමට දානකොට මේක පෙරලෙන්නේ නැතුව එක තැනක රැඳෙනවා නම් යම්කිසි දෙයක් අපි උඩ ඉඳලා පල්ලමකට දානකොට මේක පෙරලෙන්නේ නැතුව එක තැනක රැඳෙනවා. ඒකට කියනවා ප ဋ ාණය කියලා. එතකොට මේ සිතේ තිබිය යුතු මූලිකම දේ තමයි සතිය. සතර සතිපට්ඨාන කිව්වේ ඒකයි. කායානුපස්සනාව කය පිළිබඳ සිහිය තියෙන්න ඕන. වේදනානුපස්සනාව Tamanට තියෙන වේදනාව පිළිබඳ සිහිය තියෙන්න ඕන. එතකොට ධම්මානුපස්සනාව ධර්මයේ පිළිබඳ සිහිය තියෙන්න ඕන. මේ සෑම දෙයකම මුල සතියයි. මේ ලෝකේ සතිය නැති සිහිය නැති සතා තමයි කපුටා. කපුටා ළඟ මේ සතිය කියන සිහිය නැහැ. ඒ නිසා අංගුත්තර නිකායේ කියනවා අසත් ධර්ම කියලා සූත්‍රයක ඒ සූත්‍රයට තවත් නමක් තියෙනවා කාක සූත්‍රය. ඔය කපුටා ළඟ තියෙන නරක ගති අසත් ධර්ම 10න් එකක් තමයි මුට්ටස්සති. ඒ කියන්නේ සිහිය නැහැ. දකින දකින්නේව උස්සගෙන ඇවිල්ලා තැන් තැන් වල දානවා අමතක වෙනවා. කන්නේ නැහැ. ගෙනල්ලා දාලා යනවා අමතක වෙනවා. එතකොට නිතරම කෙනෙකුට සතියෙන් වැඩ කරන්න බැරි නම් මේ සිහිය නැතිනම් ඒ කෙනාට දියුණු වෙන්න බෑ. ඉගෙන ගන්න දරුවෙකුට නිතරම අමතක වෙනවා නම් ඒ දරුවා අධ්‍යාපනයේ ජය ගන්න බෑ. ඉගෙන ගන්න බෑ. මොකද අමතක වෙන නිසා. ව්‍යාපාරයක් කරනවා එයාට නිතරම අමතක වෙනවා. ඉතින් ව්‍යාපාර කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඒ නිසායි මේ සතියට බුදුරජාණන් වහන්සේ වදාළේ මනා සීයෙන් යුක්තව බලවත් වූ සීයෙන්. නිකම්ම සතිය තිබුණට මදි. නුවණත් එක්ක සතිය තියෙන්න ඕන. බුද්ධියත් එක්ක සති සම්පජන්ණි තියෙන්න ඕන. එතකොට මෙන්න බෝධිය කියන නිවන අවබෝධ කරගන්න අත්‍යවශ්‍ය අංග වලින් එකක් තමයි සති සම්බොජ්ජංගය. මනා සීයෙන් කටයුතු කරන්න ඕන. කය පිළිබඳවත්. දැන් බලන්න පාරක යන්නේන වෙලාවේ සතිය නැත්තම් සීයෙන් ගියේ නැත්තම් මොකද වෙන්නේ? විවිධ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. gedara doraka වුණත් නිතරම අසීයෙන් නම් කටයුතු කරන්නේ ඒ gedara කටයුතු ඔක්කොම බාධා වෙනවා. භාවනා කරන කෙනෙකුට අත්‍යවශ්‍ය දේ තමයි සති සම්පජාන්‍ය.
සෑම දෙයක්ම සතියෙන් කරන්න ඕනේ භාවනා කරනවා නම්. නිවන් දකින්න කැමති කෙනා සතියෙන් යුක්තව සෑම දෙයක්ම කරන්න ඕන. සෑම වැඩක්ම සතියෙන් කරන්න ඕන. වළඳන්න ගියත් කෑම ටික කන්න ගියත් සතියෙන් කන්න ඕන. ඒ වෙලාවේ එයා තේරුම් ගන්න ඕනේ මම දැන් කෑම කනවා. සතිපට්ඨාන සූත්‍රයේ ලස්සනට ඕක දේශනා කරලා තියෙනවා. කෑම කන වෙලාවේ රෙදි අඳින වෙලාවේ වැසිකිළියට කැසිකිළියට ගියත් සතියෙන් යන්න ඕන. නැත්තම් ඒ වැඩේ වුණා සාර්ථකව කරගන්න බෑ. අතපය දිගාරිනකොට නිදා ගන්නකොට වාඩි වෙනකොට මම දැන් වාඩි වෙනවා කියලා බොඳ මනා කල්පනාවකින් කටයුතු කරන්න. එතකොට මාර්ගාංග කියන නිවන් මාර්ගයේ තියෙන කරුණක් තමයි සම්මා සති. යහපත් සිහිය තියෙන්න ඕන. සතිපට්ඨානෙදිත් කියනවා සප්ත බොජ්ජංගවලත් කියනවා සති බලය කියලා කියනවා. මේ සතිය කියන්නේ ලොකු බලයක්. සති ඉන්ද්‍රිය කියලා තියෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ බෝධිඅංග දේශනා කොට වදාළේ සසරින් එතර වෙන්න. මේ බෝධිඅංග කියන මේ සතිය නිරතුරුවම කෙනෙක් භාවිතා බෞලී කතා. භාවිතා කරනවා නම් බෞල ලෙස වඩනවා නම් ඒ කෙනාට තමයි අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. සම්බෝධිය කියන මේ ඥානය අවබෝධ වෙනවා. නිර්වාණයට අංගයක් වෙනවා, දොරටුවක් වෙනවා. නිවන් දොරටුවක් තමයි සතිය කියන්නේ. මේ බොජ්ජංග කියන ධර්ම පින්වත්නි රත්නවලට උපමා කළ රත්තරන් වගේ. ලෝකේ සක්විති රජවරු උපන්නම ඒ සක්විති රජවරුන්ට විතරක් පිනේ බලයට ලෝකේ පහළ වෙනවා සප්තවිධ රත්න. සප්තවිධ රත්න පහළ වෙනවා සක්විති රජුරුවන්ගේ පිනේ බලයට. ඒ වගේ ලෝකේ බුදු කෙනෙක් උපන්නොත් විතරයි මේ සප්ත බොජ්ජංග ලැබෙන්නේ. බුදු කෙනෙක් උපන්නොත් විතරයි. ඒකයි කියන්නේ සුකෝ බුද්ධානං උත්පාදු. බුදුරජාණන් වහන්සේගේ උපත සැපයි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ උපත නිසා තමයි මේ බොජ්ජංග ධර්ම අපිට ලැබුණේ. බුද්ධ ශාසනය විතරයි මේවා තියෙන, වෙන කිසිම ආගමක මේවා නැහැ. සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම වෙන කිසිම ආගමක නැහැ. සසරෙන් එතර වෙන්න කැමති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාලා මම මෙන්න මේ දේවල් කරලයි බුදු වුණේ. මම නිකම් බුදු වුණා නෙමෙයි. සාරාංශකේය කල්පලක්ෂයක් මෙන්න මේ දේවල් මං කළා. මං කරපු දේ තමයි මේ කියන්නේ. මම අත්දැකීම් තියනවා මට මේවා කරලා. මෙන්න මම මේවා පිළිපැද්දා, අනුගමනය කළා, භාවිතා කළා, බහුල ලෙස මේවා භාවිතා කළා, දේශනා කරනවා. මේ තුලින් සසර කෙටි කරගන්න. මට පුළුවන් පාර පෙන්වන්න විතරයි. මේ මග ගමන් කරන එක ඔබේ යුතුයකමක්. එතකොට මෙන්න බුදු කෙනෙක් ලෝකේ උපත්තිය ලැබුවොත් විතරයි මේ සප්ත බොජ්ජංග ලැබෙන්නේ. වෙන කිසිම ශාසනයක නැහැ. පින්වත්නි ඔය ඇත්තොන්ට මතක ඇති මා පුදුම අසුරයෙක්, සාගරයට අධිපති. පාහරාද කියන මේ අසුරේන්ද්‍රයා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා මූදේ තියෙන වටිනකම් පිළිබඳ. මූද මේ විදියයි කියලා මූදේ තියෙන සම්පත් ගැන කියනවා. කරුණු 8ක් කිව්වා. මේම මූද වර්ණනා කරලා මූදේ තියෙනවා කිව්වා මේ අසුරේන්ද්‍රයා වටින රත්න වර්ග. මුතු, මැණික්, රන්, රිදි, වෛරෝඩිය, පසිංගල්, සාගර පතුලේ තියෙනවා කිව්වා මේ වගේ වටින රත්න වර්ග. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනෙත් තියෙනවද වටින දේවල්? ඔව් අසුරේන්ද්‍රයා මේ ශාසනෙත් තියෙනවා මූදු පතුලේ තියෙනවට වඩා වටින ඒවා. වටින රත්න වර්ග තියෙනවා. මොනවද බුදුරජාණන් වහන්සේ ඒවා? ඒ තමයි සතර සතිපට්ඨාන, සතර ඉර්ධිපාද, පංච බල,
පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ඔක්කොම අර මිල කරන්න බැරි රන් රිදි මුතු මැණික් වලට වඩා වටිනවා. එතකොට මා පාරේ සිඟා කන මිනිස්සෙක් ළඟ මේ සප්ත බොජ්ජංග කියන මේ ධර්ම තිබුණොත් එයා දුප්පතෙක් නෙමෙයි. එයා සිඟන්නෙක් නෙමෙයි. මේ ධර්මයේ තියෙන නිසා එයා ලෝකේ මහා ධනවතෙක් බවට පත් වෙනවා. දෙලින්දෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මේවක් භාවිතා කරන්න ඕන. නිවන් දකින්න කැමති කෙනා මේ සප්ත බොජ්ජංග ධර්ම දැනගෙන ඒවා අවබෝධ කරගන්න ඕන. එතකොට මේ සතිය කියන එක ලබා ගන්න ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි පින්වත්නි මනා සීයෙන් යුක්ත වෙන්න ඕන. මනා සීයක් තියෙන්න ඕනේ නුවණින් යුක්ත. ඊළඟට මේ අලසකම කම්මැලිකම තියෙන මිනිස්සු යාළුවන්ව අතාරින්න ඕන. නිතරම අලසකමෙන් ඉන්නේ සතියෙන් නැතුව සිහියක් නැතුව ඉන්න අයව ඇසුරු කරන්න හොඳ නැහැ. ඒ ඇත්තන්ව දුරු කරන්න ඕනේ. මොකද ඒ ලෙඩේ අපිට බෝ වෙනවා. ඒ ලෙඩේ බෝ වෙනවා. නිතරම නිදාගන්න කෙනෙක්ව යාළු කරගත්තම මොකද වෙන්නේ? අපිට නිතරම නිින්ද යනවා. නිතරම නිින්ද යනවා ඊට පස්සේ. දැන් මං දැක්ක දෙයක්. සිල් ගන්න කියලා නේ යන්නේ ගෙදරින් යනවා සිල් සමාදන් වෙන්න යනවා. ගිහිලා භාගයට භාගයක්ම කරන්නේ නිදා ගන්න එක. මම මේ වෙසක් පොයේ දවසේ කීප තැනකම කිව්වා. ඊට පස්සේ සිල් ගන්න යනවා කියන්න එපා නිදා ගන්න යනවා කියලා ගෙදරින් යන්න. ඒ මොකද නිින්ද යන්නේ හොඳට බලන්න ළඟ ඉන්න කෙනෙකුට තද නිින්ද යනවා නම් ළඟ අනිත් එක්කෙනාට නිින්ද යනවා. ඒකයි බලන්න මේ අටුවාවේ කියන්නේ. සති සම්බොජ්ජංගේ වඩන්න කැමති කෙනා කරන්න ඕන එක කාරණාවක් තමයි කම්මැලිකම තියෙන නිතරම නිදා ගන්න සතිය නැති සිහිය නැති අයව ආශ්‍රය කරන්න හොඳ නැහැ. තරහා කරගන්න කිව්වා නෙමෙයි තරහා කරගන්නත් හොඳ නැහැ. අතේ දුරින් තියාගන්න ඕන. තරහා කරගන්න එපා. ඊළඟට මනා සතියෙන් යුක්තව කටයුතු කරන අයව ඇසුරු කරන්න ඕන. නිතරම සතියෙන් වැඩ කරන අය ඉන්නවා බොහොම ලස්සනට පිළිවෙලට වැඩ කරන අය ඉන්නවා. සමහර අය ඉන්නවා පුදුමේ කියන්නේ පුදුම මතකයක් තියන අය ඉන්නවා. හොඳ මතකයක් තියන අය ඉන්නවා. දැන් පාඩම් කරනවා කියන්නේත් ඒකනේ. දැන් බලන්න පාඩම් කරලා මතක හිටින්නේ නිකන් නෙමෙයි. සතියෙන් යුක්තව පාඩම් කළාම ඒ පාඩම් කරන දේ සිතේ රැඳෙනවා. දැන් අපිට වුණත් බලන්න පුංචි කාලේ පාඩම් කරපුවා දැන් මතක තියෙන්නේ. ඒවා අමතක වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ භාවිතා නිතර නිතර භාවිතා කරන්න. දැන් අපි පොඩි කාලේ මාන වෙච්ච කාලේ මිදුල් අමදිනවනේ. මිදුල අමදින වෙලාවේ දවසක් මට ස්වාමින් වහන්සේ නමක් කියලා දුන්නා. ආයෂ්මතුන් කෝවිද මේ නිකම්ම ඉදලා අරගෙන අතු ගන්න එපා. මේ අක්කරයක් විතර තියෙන පොළවක් අතු ගන්න විශාල පන්සලක පොඩි කාලේ අපි වැඩ හිටියේ. නිකන් අමදින්න එපා. ධම්මපදේ ගාත කිය අමදින්න. පිරිත් පොතේ පිරිත් සූත්‍ර කිය අතු ගන්න. එතකොට වැඩ දෙකක් සිද්ධ වෙලා. අතු ගෑමක් සිද්ධ වෙලා කටපාඩනුත් වෙලා. කටපාඩම් වෙලා. නිකම්ම අතු ගෑවොත් මොකද අතු ගෑව විතරනේ. එතකොට අතු ගෑමේ ආනිසංසත් ලැබුණා පාඩම් කිරීමේ ආනිසංසත් ලැබුණා. ගෙදර වුණත් ඔයත් කරලා බලන්න. මේ සතිය කියලා කියන්නේ එක අරමුණක සිත තියාගන්න එක. වෙන මොකක්වත් නෙමෙයි. දුවන, පනින, නටන, දඟලන මේ සිත ගොඩ දාපු මාළුවෙක් වගේ. වතුරෙන් ගොඩ දාපු මාළුවා දඟලනවා උඩ පනිනවා. මිනිස්යාගේ සිතත් ඒමයි. එක තැනක තියාගන්න බෑ. දැන් අද සති සම්බොජ්ජංගෙන් මේ බණ කියන්නේ. ඔය ඇත්තෝ ශ්‍රවණය කරන්නේ සති සම්බොජ්ජංගේ. මේ වෙනකොට නිකම් බලන්න ඔය ඇත්තන්ගේ සිත ගිහිල්ලා ඔබේ සේකරපුරට. ඔබේ සේකරපුරට ගිහිල්ලා. කවුරුද ආවේ නැත්තේ දැන් ගේ ඇරලාද මෙන්න සිත ගිහිල්ලා. ඉතාලියේ ඉන්න පුතා දැන් මේ බෞද්ධ නාලිකාව බලාගෙන ඉන්නවද? ලේලි බලාගෙන ඉන්නවද? සිත ගිහිල්ලා. නමුත් කතා කරන්නේ සති සම්පජාන්නේ ගැන.
එක අරමුණක සිත තබා ගැනීම තමයි භාවනාව කිව්වේ. එතකොට එක අරමුණක සිත තදින් තියාගන්න එක තමයි සතිය කියන්නේ. සතියෙන් යුක්තව බලනකොටයි මේකේ සත්‍ය අවබෝධ වෙන්නේ. සත්‍ය දර්ශනය පේන්නේ එතකොටයි. සත්‍ය දර්ශනය දකින්න නම් සී නුවණින් බලන්න ඕන. භාවනාවක් සාර්ථක කරගන්න නම් අංකයක සති සම්පජාන්නේ තියෙන්න ඕන. මේකටයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. පච්චවෙක්කීත්වා කියලා බුදුහාඳුරු නිතර වදාලා. ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ප්‍රතිවේක්ෂා කරන්න ඕන. නිතරම සිතලා බලන්න ඕන. මේ දුවන පනින දඟලන නටන සිත එක අරමුණක තද ලෙස බඳවා තියා ගන්න ඕන. මේක කරන්න බෑ. බොහොම අමාරු වැඩක් මේක. බනට කියන්න පුළුවන්. කරන්න ගියාම අමාරුයි. තත්පරයක් සිත තියාගන්න බෑ. භාවනාවකට වාඩි වෙනවා. ලස්සනට භාවනාව පටන් ගත්තා. දන්නේම නෑ නින්ද ගිහිල්ලා. Taman දන්නේම නෑ. ඉතින් භාවනාව එතනින් ඉවරයි. එතකොට එක අරමුණක් දිහා කල්පනා කරගෙන මේ අරමුණේ සිත රඳව ගන්න ඕන. මේ අරමුණෙන් සිතට යන්න නෙදී මේ අරමුණේම තියාගන්න කෙනාට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙම නැතුව මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර නිවන් දකින්න බෑනේ. එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් සති සම්පජාන්නේ තියෙන්න ඕන. සතියෙන් යුක්තව සීයෙන් යුක්තව සෑම දෙයක්ම කරන්න ඕන. ඒකයි කායානුපස්සනාවේදී බොහොම ලස්සනට වදාලා. බුදුරජාණන් වහන්සේ ඉතාමත් පිළිවෙලකට දැන් බලන්න අපි අඩුමතරමේ ලංකාවේ ඉන්න අපි කියවන්නේ නැහනේ. කියවන්නේ නැහැ. සතිපට්ඨාන ගැන අපි කියවලා නැහැ. ඔය වාඩි වෙලා ඉන්න අය කියවලා තිනවද සතිපට්ඨානේ අරගෙන නැහැ. තියෙනවද කියලාවත් දන්නේ නැහැ. එහෙම පොතක්. සමහරු කල්පනා කරනවා සතිපට්ඨාන කියන්නේ මේ මරුණට පස්සේ රැට දාන එක කියලා. බුදු දහමේ තියෙන අත්තිවාරම තමයි සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙන් තොර ධර්මයක් නැහැ. පින්වත්නි විදේශීය රටවල් වල මේ පිළිබඳ සොයනවා. විශේෂයෙන් යුරෝපා රටවල් වල මෙන්න මේ ගැඹුරු ධර්මයේ ගැන තරුණ ළමයි සොයනවා. කියවන. අපිට මේක තියෙන නිසා වටිනකමක් නැහැ. මොකද මේක තියෙනවනේ. දැන් නිකන් කල්පනා කරන්න අපිට තියෙනවනේ වකුගඩු දෙකක්. අපි දන්නවද අපිට වකුගඩු දෙකක් තියෙනවා කියලා නෑ. අපි මේ වෙනකන් දන්නේ නෑ මේක තියෙනවද හොඳින් තියෙනවද. ගණන් ගන්නේ නෑ අපි. මේකෙන් එකක් නරක් වුණා කියලා කිව්වොත් දොස්තර මාත්‍යා. මොකද කරන්නේ පත්තරේට දාලා ආධාර එකතු කරගෙන දුක් වෙලා. ඇයි එකක් දැන් නරක් වෙලානේ. ඔන්න ඊළඟට ඒක සකස් කරගන්න දුක් විඳිනවා. එතකොටයි දන්නේ වකුගඩුවක් නරක් වෙලා. තියෙනකොට අපි ඕක පරිස්සම් කරන්න දඟලන්නේ නැහැ. මේ ධර්මය වුණත් අපිට තියෙන නිසා මේක අපිට වටින්නේ නැහැ. නිකම් මේවා ඔය කතා කරනවා කියවනවා ශ්‍රවණය කරනවා ඉවරයි සොයන්නේ නැහැ. සොයන්නේ නැහැ. නමුත් යුරෝපීය රටකට ගියාම සෑම තරුණ ළමයෙක්ගේ මතේ පොතක් තියෙනවා. දැන් ඔය ඉතාලියේ ඉන්න පුතාට කතා කරලා බලන්න ඉතාලියේ තියෙනවා ලස්සන ගමනක්. සිසිලිය කියලා දූපතකට යන ගමන. කෝච්චියේ යනවා පැය ගාණක් යනවා. ගියාට පස්සේ කෝච්චි පාර ගිහලා නතර කරන්නේ මූදට. ඊට පස්සේ කෝච්චි පෙට්ටි ටික ගලවලා නැවේ දානවා මිනිසුත් එක්ක. දැන් මිනිසුත් එක්ක නැවේ කෝච්චි පෙට්ටි ටික යනවා. ගිහිල්ලා නැවත මොකද කරන්නේ? රේල් පාර ළඟට ගිහිල්ලා නැව නතර කරලා ගොඩබිම අර තිබුණ විදිහටම කෝච්චි පෙට්ටිය අරගෙන රේල් පාර දිගේ සකස් කරනවා. ආයි රේල් පාරේ කෝච්චිය යන. දිග ගමනක්. මේ දිග ගමන යනකොට කෝච්චියේ මිනිස්සු කරන වැඩ කීපයක් තියෙනවා.
එකක් තමයි සමහරු හොඳට පොරෝගෙන නිදා ගන්න. නිදි. තව එකක් තමයි ලැප්ටොප් කියලා කියන්නේ කම්පියුටරේ තියාගෙන මොනවාරි වැඩක් කරන. ඊළඟ එක තමයි සමහරු වාඩි වෙච්ච වෙලේ ඉඳලා හොඳට කනවා. මොනෝමනරි කනවා. තවත් සමහරු කනේ වයර් එකක් ගාගෙන සින්දුවක් හරි කතාවක් හරි මොනවාරි ශ්‍රවණය කරනවා. ඊළඟට කරන ලොකුම වැඩේ තමයි සියලුම දෙනා කියවනවා. මේ කියවනකොට ඉතින් පොත පොඩ්ඩක් කෝච්චියේ ඇවිදිනකොට පේනවා වැඩිපුරම තරුණ අය කියවන්නේ බෞද්ධ පොත්. බුදුන් වදාළ ධර්මය, සතර සතිපට්ඨාන, චතුරාර්ය සත්‍ය. කවුද මේ කියවන්නේ? සුද්ධෝ. ඒගොල්ලන්ට ඕනකම තියෙනවා මේ ධර්මයේ දැනගන්න. නමුත් ඒගොල්ලන්ට මේ ධර්මය සාර්ථකව දෙන්න ක්‍රමයක් ලෝකේ නැහැ. සාර්ථකව මේ ධර්මයේ ඒ අතන දෙන්න කෙනෙක් නැහැ. දැන් මේ රටට මොකද වෙලා තියෙන්නේ? අපිට මේ ධර්මයේ සාර්ථකව දෙන්න පිළිලා ඉන්නවා. මේක බාර ගන්න අය නැහැ. ඒක තේරුම් ගන්නේ නැහැ. එතකොට ධර්ම ශ්‍රවණේ වුණත් කරගත යුත්තේ සති සම්පජාන්නයෙන් යුක්තව. එතකොට මනා නුවණින් ඉන්න ඕන. කම්මැලි කන් තියෙන අලස ගති තියෙන පුද්ගලයන්ව වර්ජනය කරන්න ඕන. සති සම්පජාන්නයෙන් ක්‍රියා කරන අයව ඇසුරු කරන්න ඕන. ඇසුරු කරන්න ඕන. ඊළඟට කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනයි. ඒ කල්යාණ මිත්‍රයන් කියන ගුරුවරු ඇසුරු කරගෙන තමන්ගේ චරිතයට ගැලපෙන භාවනාවක් තෝරගන්න ඕන. සෑම භාවනාවක්ම සෑම කෙනෙකුටම ඔරොත්තු දෙන්නේ නැහැ. සෑම භාවනාව රාගය අධික කෙනෙකුට, කාමාශාව රාගය අධික කෙනෙකුට මෛත්‍රී භාවනාව කරන්න ගියොත් එයා අමාරුවේ වැටෙනවා. අසාර්ථකයි. අටුවාවේ තියෙන හොඳ කතාවක්. මාත්‍යා මොකද කළේ? ගේ ඇතුලේ රෑ නෝනා ගමේ ගිහිල්ලා නෝනව මතක් කර කර නෝනට මෛත්‍රී වැඩුවා. තමන්ගේ ස්වාමි දියණියට මෛත්‍රී වඩනකොට රාගය විශ්ුණා. රාගය අධික වෙලා මේ මිනිහා බිත්ති කඩාගෙන බිමට වැටුණා. ඒකෙන් පේන්නේ මොකද්ද? රාගය අධික කෙනෙකුට මෛත්‍රී භාවනාව ගැලපෙන්නේ නැහැ. එයාට ඒක බෑ. එයාට පිළිකුල් භාවනාව ගැලපෙනවා. එතකොට තමන්ගේ චරිතයට ගැලපෙන භාවනාවක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් දැනගන්න ඕන. ඉගෙන ගන්න ඕන. ඒක ඉගෙනගෙන තනියෙන් ඉන්න තැනක අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලානේ වදාලේ. කලබල නැති, සද්ද බද්ද නැති, තමන්ගේ සිතටත් ගතටත් සනීප දෙන හොඳට ගස් කොළන් තියෙන, සුළඟ තියෙන තැනකට ගිහින් වාඩි වෙන්න. තමන්ට පුළුවන් විදියට වාඩි වෙන්න. වාඩි වෙලා අර භාවනාවට සිත යොමු කරන්න. අර දඟලන නටන පනින සිත අර භාවනා කර්මස්ථානයේ තියාගන්න. තියාගෙන මෙන්න භාවනාව ප්‍රගුණ කරන. මේ සිත ඒට මේට යනකොට දැනගන්නවා දැන් මගේ සිත භාවනාවෙන් එළියට ගිහිල්ලා. ආයි භාවනාවටම සිත ගන්නවා. මේක ලේසියෙන් දවසින් දෙකෙන් තුනෙන් කරන්න බෑ. කාලයක් මේක ප්‍රගුණ කරන්න ඕන. මේ අද දැන් අපි සූදානම් වෙන්නේ එක පාර්තම ආනාපාන සති කරලා යන්නනේ. එහෙම බෑ. එහෙම කරපු කෙනෙක් ලෝකේ නෑ. එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ අය සංසාරේ මේ බෝධිඅංග ධර්ම මනාකොට වඩපු අය, මනා ලෙස වර්ධනය කරපු අය. දැන් බලන්න අර චුල්ලපන්තක කියන සාමින් වහන්සේට ගාථාවක් පාඩම් කරන්න බැරි වුණා. බැරිම තැන ලොකු ආම්දුරු අයියා කිව්වා මල්ලිට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා සිවුරු ඇල්ල ගෙදර යන්න. දැන් ලොකු දුකක්, බොහොම ආසාවෙන් පැවිදි වුණේ. නමුත් ගුරුවරයාගේ වචනයට කීකරු වෙන්න ඕන. බිම බලාගෙන දුක්ඛිතව යනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා අඬ ගැව්වා. චුල්ලපන්තක කොයිද මේ යන්නේ?
බිම් බලාගෙන කියනවා ස්වාමීනි මට එක ගාතාවක් 6 මාසයක් ගියා පාඩම් කරගන්න බැරි වුණා. ඒ නිසා අපේ ලොකු ආම්දුරු කිව්වා මට ගෙදර යන්න කියලා සිවුරු ඇරලා. මේ එන්න චුල්ලපන්තක ඔයා ගෙදර යන්න එපා මෙතනින් වාඩි වෙන්න. මෙන්න මේ සුදු රෙදි කෑල්ල තියාගෙන මේ සුදු රෙදි කෑල්ල අත ගන්න. මේ වාක්‍ය කීකේ අත ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වැටියා. රජෝහරණං කියලා මේක දැන් සුදු රෙදි කෑල්ල අත ගගා ඉන්නකොට එකපාරට ටික වෙලාවක් යනකොට මොකද උනේ? මේ රෙදි කෑල්ල කිලිටි වෙලා. මේ චුල්ලපන්ත කාමරු බැලුවා මේක දැන් ලස්සනට සුදුවට තිබිච්ච රෙදි කෑල්ල. දැන් කළු වෙලා කිලිටි වෙලා. කොහොමද මේක කිලිටි උනේ? මගේ අතේ තියෙන කුණු ගෑවිලා. ඒකයි මේ කිලිටි උනේ. මෙන්න මෙතනට සතිය යෙදෙව්වා. මේ ලෝකේ සෑම දෙයක්ම මේ විදියට විනාශ වෙනවා නේද? සෑම දෙයක්ම අනිත්‍යයි නේද කියලා සති සම්පජාන්නෙන් බැලුවා. අය මාසකින් බැරි වෙච්ච දේ එකපාරට කටපාඩම් වුණා. සියලු කෙලෙස් නසා රාතන් වහන්සේ බවට පත් වුණා. එතකොට භාවනාවක් කළත්, gedara dore වැඩක් කළත්, මොනවා කළත් තිබිය යුතු දේ තමයි පින්වත්නි සතිය, සිහිය තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට කවදාවත් දියුණු වෙන්න නම් බෑ. දියුණු වෙන්න බෑ. තියපු දේ තියපු තැන මතක නැත්තම් නැති ප්‍රශ්න මතුවෙන්නේ නැද්ද? සමහර ගෙවල් වල කලකෝලාල ඇති වෙනවා. වටින සල්ලි අරව මේවා තියපු තැන අමතක වෙලා ඊළඟට මොකද කරන්නේ? එනේ නයව සැක කරනවා. විශ්වාස පරමාඥාති විශ්වාසවන්තකම නැති වෙනවා. එනේන සෑම කෙනාම බලන්නේ සැකෙන්. තමන්ගේ වරද තමන්ටයි මේ අමතක වුනේ. ඒ නිසායි මේ බෝධි අංග කියන ඒවා නිවනට යන මාර්ග. බෝධිය අවබෝධ කරගන්න ලබාගත යුතු ප්‍රගුණ කරගත යුතු ධර්ම. ඒකටයි බොජ්ජංග කියලා කියන්නේ. එතකොට මේ බොජ්ජංග ධර්ම වලට ලොකු බලයක් තියෙනවා ලෙඩ සනීප කරන්න. ලෙඩ රෝග සුව කරන්න ලොකු බලයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවෙත් චුන්ද කියන රාතන් වහන්සේ ගිහිල්ලා දේශනා කළේ මේ බොජ්ජංග. අදත් කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා නම් ඒ කෙනාට බොජ්ජංග පිරිත කිව්වම මේක සිහිනුවණින් ආගෙන ඉන්න ඕනේ. නිකන් අර මාළගිරවා කියනවා වගේ කියාගෙන ගියට වැඩක් නැහැ. මේකේ තියෙන දේ තේරුම් ගන්න ඕන. එතකොට සතිය කියන්නේ පළවෙනි බොජ්ජංග ධර්මය. මේ සතිය වඩනකොට තමයි ධර්ම විජය කියන බොජ්ජංග ලැබෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට වීරිය කරන්න ආසෙ හිතෙනවා. වීරිය කරනකොට මොකද වෙන්නේ? මේ භාවනාවෙන් සිත සමාධි වෙනකොට ප්‍රීතිය සතුටු වෙනවා. මෙන්න මේ විදියට මේ එක එක බොජ්ජංග ධර්ම ඔන්න ඉදිරියට පිළිවෙලකට මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. බෝධි අංග කියන්නේ බෝධිය කියන බුදු බව, පසේ බුදු බව, රහත් බව කියන තුන්තරා බෝධියට උපකාර කරන ධර්මවලටයි බොජ්ජංග කියලා කියන්නේ. මේ ධර්ම ප්‍රගුණ නොකර කිසිදාක බෑ නිවන් දකින්න. ඒක කරන්න බෑ. සතිය නැති කෙනෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. නිවන නෙමෙයි ඊළඟට සැප ඇති තැනකට යන්නත් බෑ සතිය නැත්තම්. මෙතන අසීය කියලා කියන්නේ මේ අපි කියනවා නිකන් ලෙඩුන්ට මානසික ලෙඩු පිස්සෝ නෙමෙයි මෙතන මේ කියන්නේ. අසනීපයෙන් ඉන්න අය, පිස්සු ඇදිච්ච අය, උම්මත්තක රෝගේ තියෙන අය නෙමෙයි මෙතන අසීය කියලා කියන්නේ. නිතරම කාමෙටම බර වෙලා, කාමයටම ලොල් වෙලා, ඇස පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නාසිකාව පිනවන්න, ශරීරේ පිනවන්න නිතරම යොමු වෙච්ච අය. නිතරම ධනය උපයන්නම කාලේ යොමු කරන අය. තමන්ගේ දරු පවුල පිළිබඳ විතරක් සිතන අය. ඒ අයටයි මෙතන කියන්නේ සීය නැති අය කියලා. එහෙම නැතුව අර ලෙඩේ තිබෙන අයට නෙමෙයි. ඒතකොට සති සම්පොඥංග කියලා කියන්නේ එයා සතියෙන් කල්පනා කරනවා මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය නම් ඒ සෑම දෙයක්ම දුකයි.
මේ සසර දුකයි. මේ දුක්ඛිත සසරෙන් එතර වීමට නම් නිවන් දකින්න ඕන. ඒ නිවන් දකින්න උපකාර කරන ධර්මවලට තමයි බෝධි අංග බොජ්ජංග කියලා කියන්නේ. බොජ්ජංග ධර්ම 8ක් තියෙනවා 7ක්. ඒ නිසා කියනවා සප්ත බොජ්ජංග කියලා. ඒකෙන් පළවෙනි බොජ්ජංගෙට කියනවා සති සම්බොජ්ජංග කියලා. සම්බොජ්ජංග කියන්නේ සම්බෝධිය. උතුම් නිවන ලබා දෙන බෝධි අංග. උතුම් නිවන ලැබෙන. ඒ නිසා මේ බොජ්ජංග ධර්ම රංවලට සමානයි. සක්විති රජතුමාට තියෙන සප්තවිධ රත්නේ වගේ මේ සප්ත බොජ්ජංග ධර්ම. මේ සති ආදී බොජ්ජංග ධර්ම ලෝකෙට ලැබෙන්නේ බුද්ධ ශාසනයේ විතරයි. දැන් බුදු මේ තියෙන ධර්මයේ කවදර නැති වෙනකොට මේ ඔක්කොම නැති වෙනවා. එතකොට මිනිස්සු සති සමාධි මේ මොකක්වත් දන්නේ නැහැ. එතකොට දැන් අපිට මේ සප්ත බොජ්ජංග ලැබිලා තියෙනවා. ඒවා පිළිබඳ කියවන්න ඕන කොච්චරවත් පොත් ලියවිලා තියෙනවා. කියවන්න ඕනේ වරක් කියවුවා මේක මතක හිටින්නේ නැහැ. දෙතුන් විට ඕක කියවන්න ඕන. ඒ පිළිබඳ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒවා ජීවිතයට එකතු කරගන්න ඕන. එසේ එකතු කරගත්ත කෙනෙකුට පුළුවන් මේ භවයේ බැරි වුණත් කවදාරි දවසක මේ බෝධි අංගවල තියෙන බලය නිසා ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී දුක් වලින් එතරව ලබන අජරාමර ශාන්ත ප්‍රණීත අමාමා නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ වෙලාව ඉවරයි.